ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. අලුත් විම් එක්ස්ට්‍රා ඇන්ටි ස්මෙල් ලෙමන් මින්ට් බලයයි තද දුගඳ සුන් කරයි. අයිබෝන් නොබෙක් වන්නේ අද දෙරන මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් පුවත් සිරස්තල. පෑලියකුඩ නව මැනින්වලද පොලේ 7 දෙනෙකුට කොවිඩ් ස්ථානාධිපති ඇතුළු සිව් දෙනෙකු ආසාදිතින් වීමෙන් බොරැල්ල තැපල් හල වැසි. ගත වූ පැය 24 තුළ රියානතුරු වලින් 12 දෙනෙකු මරුට 40 දෙනෙකු රෝහල්ගත කෙරේ. පානම වනජීවී කාර්යාලයට පහර දුන් 5 දෙනෙකු අත්අඩංගුවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. අලුත්ගම ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 21 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. මෙම මංගල උත්සවයෙන්ම මීට පෙර ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබුණා. මේ අතර බොරැල්ල තැපැල් ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකීන් සිව් දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් බොරැල්ල තැපැල් කාර්යාලයත් తాවකාලිකව වසා දැමීමට පියවර ගත්තා. තවත් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 208ක් දක්වා ඉහළ ගියා. අම්පාර අලයාඩිවෙම්බු ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොළඹ IDH රෝහලේදී ඊයේ මිය ගොස් තිබෙන්නේ කොවිඩ් නියුමෝනියාව හේතුවෙන්. ග්‍රෑන්ඩ් පාස් පදිංචි 91 හැවිරිදි කාන්තාවක්ද කොළඹ IDH රෝහලේදී ඊයේ මිය ගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂ වීම ඇගේ මරණයට හේතුවයි. අගලවත්ත පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද පසුගිය 31 වෙනිදා හෝමාගම මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කොවිඩ් නියුමෝනියා තත්ත්වය සහ අක්මාව අක්‍රිය වීම ඔහුගේ මරණයට හේතුව බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. දර්ගා නගරයේ පදිංචි 63 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කළුතර මහරෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් ඇති අතර කොවිඩ් ආසාදනය සමග ලේ විෂ වීම සහ හෘද රෝගයක් ඔහුගේ මරණයට හේතුවයි. දිස්ත්‍රික්ක 18කින් තවත් කොවිඩ් ආසාදිතයන් 557 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 192 දෙනෙකු වාර්තා වූ අතර මත්තක්කුලිය, නාරාහෙන්පිට, අවිස්සාවේල්ල, දෙමළගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් වැඩි වශයෙන් හඳුනාගෙනුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් 127 දෙනා අතරින් බහුතරය හඳුනාගෙන තිබෙන්නේ දිවුලපිටිය, කොටදෙනියාව, පූගොඩ, කඩවත, ගම්පහ නගරය, තිහාරිය සහ කැලණිය ප්‍රදේශවලින්. කළුතරින් 61ක්, ගාල්ලෙන් 38ක්, රත්නපුරින් 29ක් සහ තවත් දිස්ත්‍රික්ක 13කින් ආසාදිතයන් 108 දෙනෙකු වාර්තා වුණා. පෑලියගොඩ නව මැනින්වලද පොලිසිය සිදු කළ අහඹු PCR පරීක්ෂණ වලින් පුද්ගලයන් 7 දෙනෙකු කොවිඩ් වෛරස් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පෑලියගොඩ නගර සීමාව බහර මහජන සෞඛ්‍ය පරීක්ෂක DHG චින්තක මහතා සඳහන් කළා. මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබෙන්නේ පසුගිය 30 වෙනිදා එහි වෙළඳසැල් හිමියන්, සේවකීන් සහ පාරිභෝගිකයන් ඇතුළු 112 දෙනෙකුගේ සිදු කළ PCR පරීක්ෂණ අතරේ. අලුත්ගම ප්‍රදේශයේ පසුගිය දෙසැම්බර් 16 වෙනිදා පැවති මංගල උත්සවයකට එක් වූ මනාලිය ඇතුළු පුද්ගලයන් 27 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා. එම උත්සවයට සහභාගී වූ තවත් ආශ්‍රිතයන් සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී නව ආසාදිතයන් 21 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යාධනයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක RG සිංහබාහු මහතා සඳහන් කළා. නව ආසාදිතයන් පයාගල, පොතුවිල් සහ කළුතර ප්‍රදේශවල පදිංචිකරුවන්. බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා සහ තවත් සේවකයන් 30 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ හේතුවෙන් බොරැල්ල තැපැල් කාර්යාලයේ తాවකාලිකව වසා දමා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළා. වියරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ 60ක් අතරින් ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වී තිබෙනවා. මේ හේතුවෙන් 1300ක් පමණ ජනතාවක් වාසය කරන යක්ගස්මුල්ල සහ මුල්ලේගොඩ ප්‍රදේශවලට අද පෙරවරුවේ සිට සංචලන සීමා පැනවීමට ප්‍රාදේශීය සෞඛ්‍ය අංශය පියවර ගත්තා. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 43856ක් වන අතර සුවය ලැබූ ගණන 36155ක්. තවත් 7497 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය ලියාපදිංචි කර නොමැති විෂ බීජනාශක අත්පිරිසිදු කාරක ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම, විකිණීම තහනම් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.
ලබන පෙබරවාරි මාස පළමු වන දින සිට අදාළ තහනම ක්‍රියාත්මක වන බවයි පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා සඳහන් කළේ. යන පෙබරවාරි මාස පළමු වන දින සිට සියලු දෑත් පිරිසුදුකාරක ඇසුරුම්වල හෝ බහලුම්වල ජාතික ඖෂධාධිකාරිය ලියාපදිංචි අංකය ප්‍රකටව පෙනෙන ආකාරයෙන් සඳහන් කළ යුතු වෙනවා. මේ අතර ජනවාරි මාසය තුල සංචාරකයන් සඳහා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. රටේ ලොකු අර්බුදයක් තියෙනවා. ඒ වගේම මේ සංචාරක ශේෂ්ත්‍රයෙන් යැපෙන අය අද පාරවල් වල වාහන තියාගෙන යම් යම් අතිරේක ආදායම් මාර්ග කරගෙන යනවා. ඒ නිසා ලෝකෙම කොවිඩ් එකත් එක්ක මේක රටවල් ඇරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේක ජනවාරි මාසේ අනිවාර්යයෙන්ම අපේ සංචාරකයන්ට රට විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. කොවිඩ් වෛරසය මර්ධනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය ශරීරයට අහිතකර නොවන බව පර්යේෂණ වාර්තා 3කින් තහවුරු කරගත් බව එම ඖෂධය සායනික පර්යේෂණයක් කිරීමට අනුමැතිය ලබා දුන් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යාපීඨයේ ආචාර්ය ධර්ම සමාලෝචන කමිටුව අවධාරණය කරනවා. ආචාර්ය ධර්ම කමිටුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සායනික පර්යේෂණයක් කිරීමට අවසර ලබා දීම පිළිබඳව කරුණු පැහැදිලි කර තිබුණා. ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යාපීඨයේ ආචාර්ය ධර්ම සමාලෝචන කමිටුව කොවිඩ් වෛරසය මර්ධනය සඳහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය හෙවත් ශ්‍රී වීරභද්‍ර ධම්ම ප්‍රතිශක්ති ජීවපානය කොවිඩ් ආසාදිතයන් අතර ස්ථානිකව පරීක්ෂා කිරීම සඳහා පමණක් කොන්දේසි සහිතව අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා. නමුත් ඒ කිසිසේත්ම ඖෂධයක් ලෙස පිළිගැනීමක් හෝ COVID-19 රෝගය සඳහා ප්‍රතිකාරයක් ලෙස පිළිගැනීමක් නොවන බවද එම කමිටුව අවධාරණය කර තිබෙනවා. ඉහත සංයෝගයේ සායනික පරීක්ෂා කිරීමට ආචාර්ය ධර්ම සමාලෝචනයේ සඳහා යොමු කළ ඉල්ලුම් පත සලකා බැලීමට කමිටු සමාජිකයන් 9 දෙනෙකුගෙන් සහ බාහිර විශේෂඥයන් 2 දෙනෙකුගෙන් සමන්විත අනු කමිටුවක් මගින් සිදු කළ අතර ආචාර්ය ධර්මික සහ තාක්ෂණික අඩුපාඩු මත මුල් අයදුම් පත ප්‍රතික්ෂේප කිරීමට පියවරගත් බව ආචාර්ය ධර්ම සමාලෝචන කමිටුව පවසනවා. සංශෝධන සහිත දෙවන අයදුම් පත එම අනු කමිටුව සමාලෝචනයට ලක් කිරීමෙන් පසුව සිය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව කොන්දේසි සහිතව අනුමැතිය ලබා දීමට එම කමිටුව පියවරගෙන තිබෙනවා. එමෙන් මෙම කොන්දේසි සඳහා අනුගත නොවන්නේ නම් ඉදිරියේදී ආචාර්ය ධර්ම අනුමැතිය ඉවත් කර ගැනීමට කමිටුවට හැකියාව ඇති බවද එම කමිටුව විසින් නිකුත් කළ නිර්දේශවල සඳහන්. මෙම සංයෝගය ඖෂධයක් ලෙස දීර්ඝකාලීනව භාවිත කර නොමැති අතර ආයුර්වේද හෝ වෙනත් පිළිගත් වෛද්‍ය ක්‍රමයකට අයත් වට්ටෝරුවකට අනුව සෑදුවක්ද නොවන බැවින් ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් එම සංයෝගයට ලබා දුන් ලියාපදිංචිය මත පදනම්ව මෙම පරීක්ෂණ ආයුධම් පත කමිටුව විසින් පිළිගත් බව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යාපීඨයේ ආචාර්ය ධර්ම සමාලෝචන කමිටුව පවසනවා. එමෙන්ම උක්ත සංයෝගයේ නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම එම සංයෝගය සහ එහි සංඝටකවල ඖෂධීය වටිනාකම පිළිබඳව නිගමනයකට පැමිණීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාවද පදනම් කරගත් බව කමිටු නිර්දේශවල සඳහන්. එලෙසම සංයෝගය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය දීර්ඝ කාලයක් තිස්සේ අප රටේ ජනතාව භාවිත කරන ආහාරමය ද්‍රව්‍ය වන නමුත් සංයෝගයක් ලෙස ක්‍රියාත්මක වීමේදී හා නිෂ්පාදනය වීමේදී හානිකර රසායනිකයක් නිපදවීමේ විභවයද එම කමිටුව විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා. එනු කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුව ලබා දුන් රසායනික ප්‍රතිඔක්සිකාරක පිළිබඳ වාර්තාවත් කාර්මික පරීක්ෂණ ආයතනය ලබා දුන් හානිකර ද්‍රව්‍ය පිළිබඳ ප්‍රාමාණික වාර්තාවත් මත පදනම්ව මෙම සංයෝගය මනුෂ්‍ය පරිභෝජනය සඳහා හානිකර නොවන බවට නිගමනය කළ බවද එම කමිටුව නිකුත් කළ වාර්තාවේ සඳහන්. මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය ඊයේ සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් භාරගනු ලැබුවා. ඒ අනුව වසර 15කට ආසන්න කාලයක් මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් සහ විදෙස් ආයතනයක් ඒකාබද්ධව සිදු කරගෙන ගිය මෙම සේවාව යුද හමුදාව භාර ගැනීමත් සමග රජයට රුපියල් මිලියන 80ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි වන බවයි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ. මෙරට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පැවති අකාර්යක්ෂමතාවයන් සහ විෂමාචාරයන් පිළිබඳ පසුගිය සමය පුරා ජනතාවගෙන් චෝදනා එල්ල වූ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දෙපාර්තමේන්තුවට ගොස් ඒ පිළිබඳ සොයාපලා එහි ඇති ගැටලු නිරාකරණය කිරීමට උපදෙස් දුන්නා. එහි තවත් පියවරක් වශයෙන් ඉකුත් ජූලි 1 වෙනිදාගත් කැබිනට් තීරණයට අනුව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය යුද හමුදාවට පැවරුණු අතර එහි වැඩ කටයුතු ඊයේ ආරම්භ වුණේ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සිදු කරගෙන යාම සඳහා වේරහැර පරිශ්‍රයේ යුද හමුදා තොරතුරු තාක්ෂණ විසඳුම් මධ්‍යස්ථානයේ නමින් කාර්යාලයක්ද ස්ථාපිත කරනු අතර එහි කටයුතු අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසගේ නිරීක්ෂණයටද ලක් වුණා. පසුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට අදාළ අවබෝධතා ගිවිසුමට යුද හමුදාපතිවරයා සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා
අත්සන් තැපුවා. මෙහිදී යුද හමුදාව රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ ක්‍රියාවලියට පිවිසීමෙන් පසු පළමුව මුද්‍රණය කළ යුද හමුදාපතිවරයාගේ රියදුරු බලපත්‍රය සංකේතාත්මකව ප්‍රධානය කිරීමද සිදු වුණා. යුද හමුදාව එක තාක්ෂණ අංශයෙන් තමයි සහභාගී වෙන්නේ. මෝටර රථ දෙපාර්තමේන්තුවේ යම්කිසි කොටසක් ඔවුන් විසිනුත් අපි දෙගොල්ලෝ එකතු වෙලා තමයි මේක සහයෝගයෙන් කරගෙන යන්න උත්සාහ කරන්නේ. මේකේ තාක්ෂණික කොටස පහුගිය කාල තුල විදේශීය සහ ශ්‍රී ලාංකික සමාගමක් ඒකාබද්ධව යම් කාල සීමාවකදී ටෙන්ඩර් එකක් මගින් ලබාගෙන අවුරුදු 7කට අවුරුදු 7 කාල සීමාව ඉවර වුණාට පසුව ඒ කාලවල සිටි කවුරු හෝ ඇමතිවරු හෝ කවුරු හෝ අතින් අවුරුදු 11ක් දක්වා දිගු ලබමින් තමයි ගිහිලා තිබුණේ. මටත් මේක එක සැරේ නවත්තන්න බැරි නිසා මටත් අකමැත්තෙන් මාස 6ක් මේක එක්ස්ටෙන්ඩ් කරන්න වුණා. මේ පෞද්ගලික සමාගමේ කටයුතු වල කිසිම වරදක් නැහැ. සමාගමේ අඩුපාඩුවක් තිබුණා නම් තියෙන්නේ නිවැරදිව ගිවිසුම් ගත නොවි. ඒ අනුව අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා. උදල් පිටට යෑම වැළැක්වෙනවා මේ හරහා. රජයට අවුරුද්දකට මිලියන 80ක විතර ඉතිරියක් මේ තුලින් අපිට ලබා ගන්න පුළුවන්කම ඇති වෙලා තියෙනවා. ඒකම අපි මේ කටයුත්තේ තවත් එක කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඩ්‍රයිවිං ලයිසන් එකට දාන චිප් එක පොලිසියට පරීක්ෂා කරන්න යන්ත්‍ර නැහැ. එහෙනම් ඒ පොලිසියටත් මේක ආවම යම් කිසි බලපත්‍රයක් ගත්තාම ඒක නැවත කියවන්න පුළුවන් වැඩපිළිවෙල අනාගතේ අපි ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ගත වූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදු වූ රියානතුරු වලින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම රියානතුරු වලින් පුද්ගලයන් 40 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුල පුද්ගලයන් 12 දෙනෙක් මාරක රියානතුරු වලින් මිය ගොස් තිබෙනවා. ඒ වගේම පුද්ගලයන් 40ක් පමණ තුවාල ලබා තිබෙනවා. මෙයින් 6 දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. ඔවුන් සමහර විට සදාකාලිකවම රෝද පුටුවකට කිහිලි කරුවලට සීමා වෙන්නට පුළුවන්. මේ නිසා මාරක රියානතුරක වින්දිතෙක් බවට පත් වෙන්නට එපා. දුරකථනය අතේ තියාගෙන එක අතකින් රිය පදවන්න එපා. පරීක්ෂාකාරී ලෙස නොසලකිලිමත් ලෙස රිය ධාවනය කරන්න එපා. අධික වේගයෙන් රිය පදවන්න එපා. ඒ වගේම බීමත්ව රිය පදවන්නට එපා. අද උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලයේ තමයි වැඩිම බීමත් රියදුරන් සංඛ්‍යාවක් දින 12කට ආසන්න කාලයකදී අත්අඩංගුවට ගත්තේ. 253ක් වෙනවා බීමත් රියදුරන්. ඒ වගේම 20 වෙනිදා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ගේ සංඛ්‍යාව 1824ක් පමණ වෙනවා. උල්දී උල්පත් නිසා පීඩාවට පත්වන ගම්වැසියන් පිරිසක් පිළිබඳව දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. වගකීම්වන්ට මේ පිළිබඳව දැනුම් දුන්නත් ඔවුන්ගේ අවධානය ඊට යොමු නොවීම කනකාටුවට කරුණක්. දඹුල්ල සුමංගලපුර 4 වන පටුමගේ ජීවත් වන්නේ ස්ථිර රැකියාවක් නොමැති පවුල් කිහිපයක්. තමන්ට හැකි අයුරුවෙන් හිසට සෙවනක් තනාගෙන සේ ජීවිකාව ගෙන යන මේ ගම්වැසියන් වසර ගණනාවක් පුරා දැඩි ගැටලුවකට මුහුණ පා සිටිනවා. ඒ වියලි කාලයේදීත් වැසි කාලයේදීත් පොළව මතුපිටට පැමිණෙන දිය උල්පත් නිසායි. තියෙන්නේ උල්දිය. වසර ගණනාවක් පුරා වැසිකිළි පහසුකම් මෙන්ම පානීය ජලය ලබා ගැනීමේදීත් ගම්වැසියන් පත්වැත්තේ දැඩි අසීරුතාවයකටයි. උල්දිය හේතුවෙන් පසුගිය කාලසීමාව තුළ ඇතැම් නිවෙස් කඩා වැටීමට දලක් වැති අතර ඊයේ දිනේදීද එවැනිම සිද්ධියක් වාර්තා වුණා. කිරිබත් උයන්න කියලා කුස්සියට ආවා. ඒනකොට මේ පිටි අඩාන වැටලා තිබ්බා. ඉන්න කිරි උතුර ගන්න කරගන්නත් බැරුව ගියා. ඒ සම්පූර්ණම පිටි පුපුරලා තියෙනවා. ඉඳ ගන්නවත් තැනක් නැහැ. පාඩම් කරන්නවත් තැනක් නැහැ. පාගද්දියේ මුඩට එනවා වතුරේ. අඩිය තියද්දි රිස්සනවා. වැස්ස කායන්න ඕන ටිකක් හරි බහැලා යන්න වතුර. පිටි හැම කඩා වෙලා තිබ්බේ ගියේ පාර. තහඩු වහලා තමයි දැන් වට කරගෙන ඉන්නේ. අපි හැමතැනටම කිව්වොත් ඉතින් ආධාරයක් තියා කිසිම දෙයක් ලැබුණේ නැහැ. දියේ මිටියෝ කාලා කකුල් එහෙම තේවත් තුවාල වෙලා තියෙන්නේ. ඉතින් මොනවා කරන්නද? ඉතින් ඒ දුක විඳගෙන ඉන්නවා. උල්දිය උල්පත් නිසා තමන් පත්ව සිටින මෙම දුෂ්කරතාවයෙන් මිදීමට අදාළ බලධාරීන් කුමක් හෝ විසඳුමක් කඩිනමින් ලබා දෙනු ඇතැයි දඹුල්ල සුමංගලපුර 4 වන පටුමග ගම්මානයේ ගම්වැසියන් අපේක්ෂා කරනවා. දැන් තවත් පුවත් කිහිපයක්. හොරණ බඩුවිට ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වාර්ෂිකව සංවිධානය කරන 8 බුද්ධ පූජා පින්කම රයිගම් හේවාගම පස්තුන් කෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය පාදුක්කේ පඤ්ඤාවාස හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. ඊට සමගාමීව පැවති නව වසරේ ධර්මදේශනයේ පැවැත්වුවේ අමරපුර මහනිකායේ අනුනායක පූජ්‍ය බොරැල්ලේ අතුල අනුනාහිමියන් විසින්.
පානම ප්‍රදේශයේදී පසුගියදා දිවියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් හේතුවෙන් ප්‍රදේශීය ජනතාව පානම වනජීවී කාර්යාලයට ඊයේ පහරදීමක් සිදු කර තිබෙනවා. පහරදීමට අදාළව සැකකරුවන් 5 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පහරදීමට පැමිණි බවට සැකකරන ත්‍රිරෝද රථයක්, යතුරු පැජි 2ක් සහ පාවැදියක්ද පානම පොලිසිය සිය භාරයට ගත්තා. දිමුලාගල වැලිකන්ද ප්‍රදේශයට සෝමාවතිය සහ මාදුරුවේ වනෝද්‍යාන වලින් පැමිණි වනවලින් ප්‍රදේශීය නිවාස 25කට වැඩි ප්‍රමාණයක් විනාශ කර තිබෙනවා. ඊයේ රාත්‍රී සහ අදාළීම කම්පිරි වනවලින් ගොවින්ගේ වීතුගද ආහාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඒත් සමගින් මධ්‍යහන ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්.